හොඳයි පින්වත්නි සාවධානව මේ කියන දේ අහන්න. අපි විදර්ශනා භාවනාවට අවශ්‍ය අත්‍යවශ්‍යම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන දේශනා මාලාවේ දෙවන දේශනාව අද මේ පවත්වන්න හදන්නේ. ගිය පොදින අපි විස්තර කළේ සති සම්පජඤ්ඤය පිළිබඳවයි. අද නාම රූප ගැන අපි පැයක පමණ දේශනාවක් කාල වේලාවට අනුව කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පැය තුළදී ඒ දේශනාව විවර කරන්නට නොහැකි වුණොත් ඊළඟ දවසට ඉතුරු කොටස පවත්වන්නට අපි අදහස් කරනවා. එතකොට නිවන් යාමට උත්සාහ කරන කවරෙකු හෝ විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කර දෙත යුතුයි. පළමුවම දැක්කෙන විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. නාමයත් රූපයත් වෙන් කරලා දක්නා නුවණ. මේ නාම රූප කියන එකේ තේරුම ඉස්සෙල්ලා සුළුවෙන් කියලා පසුව ගැඹුරු විස්තරයක් අපි විස්තර කරනවා. දැනට හිතා ගන්න නාම රූප කියන්නේ මේ රූප ගොඩටය, නාම කියන්නේ සිතටේ කියලා. සිතයි කයයි කියලා දැනට සාවකාශ වශයෙන් හිතාගන්න. එතකොට මේ නාම රූප පරිච්ඡේදය සිත සහ කය වෙන් කරලා දක්නා නුවණ ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් මතුවලා පෙනෙන විට මේ නාම රූපයන් කෙරෙහි තියෙන මුලාව අපිට ඉවත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි මේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීම, මමෙක් ඉන්නවා කියන හැඟීම පවත්න්නේ මේ නාම රූප දෙකේ දෙන්වෙන්ව පවත්නා ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා. වේගවත් වැඩි නැහැ නේද? එතකොට දැන් මේ නාමය සහ රූපය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. නාමය නිසා රූපය පවතිනවා, රූපය නිසා නාමය පවතිනවා. උදාහරණයක් අපි කියවොත් දැන් මෝටර් බයිසිකල් එකකින් එන මිනිස්සෙක්, ඒ මිනිසයා එන්නේ කුමකින්ද කිව්වොත් අපට උත්තරය දෙන්න පුළුවන් මෝටර් බයිසිකල් එකකින් කියලා. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කුමක් නිසාද කිව්වොත් අපට කියන්න වෙනවා මිනිසා නිසායි මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කියලා. මිනිසා නිසා මෝටර් බයිසිකල් එක යනවා, මෝටර් බයිසිකල් එක නිසා මිනිසා ගමන් කරනවා. දෙක එකිනෙකට සම්බන්ධයි අන්‍යෝන්‍ය වශයෙන්. ඒකට කියන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා සූසි ප්‍රත්‍ය විස්තර කරනකොට අභිධර්මයේ ඒවා විස්තර කරන්න නෙවෙයි මේ සූදානම. එතකොට මේ නාමයේ සහ රූපේ එකිනෙකට සම්බන්ධව පවතිනවා හරියට එකිනෙකට හේතු වෙලා තියෙන ලී දෙකක් වගේ. ඒ කියන්නේ දෙපැත්තෙන් මුදුනෙන් හේතු වෙලා තියෙන ලීයකින් එක ලීයක් ගත්තොත් අනිත් ලීය කඩාගෙන හැරෙනවා. මේ වගේ මේ නාමස්කන්ධයෙන් රූපස්කන්ධයයි නාමස්කන්ධයයි වෙන්ුණාට පස්සේ අපට වෙන්නේ ඉතින් මේ මම කියන සංස්කන්ධය අතහරින්නටයි. තිරන්වත යං ආයෝ පටවින් අදිශන්සති සුද්ධෝ මතේත විඥානෝ නිලත්තං කලින්ගරන්. ඒ කියන්නේ වැඩි කල යන්නටම මත්තෙන් මේ ශරීරය අචිරන්වත යං කායෝ, මේ කය වැඩි කල යන්නට මත්තෙන් අචිරන්වත යං කායෝ, මේ වැඩි කල යන්නට මත්තෙන් සිතින් ගැලවෙනවා. එදාට පඨවින්න දිසස්සති, පොළොව මට කඩාගෙන හැලෙනවා. සුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින්ගරන්. විඥානේ විරුද්ධ වෙච්ච නිසා මේක දී කැබැල්ලක් වගේ අපිට විසි කරන්නට සිදු වෙනවා. ඒ නාම රූප දෙකේ සම්බන්ධය පිටී යාම නිසා උද්ගත වන තත්වයක්. එතකොට මේ නාමය සහ රූපය කියන එකේ කෙටි අදහස වශයෙන් කය සහ සිත කියලා අපි ගණන් ගත්තට ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියනකොට භාවනාව දියුණු වෙලා සිටින මේ පින්වත් අයට මේක නම් සුළු දෙයක් කියලා හිතෙනවා ඇති. හේතුව තරමක දැනුමක් තිබෙන නිසා. ඒ වැරදි මාන සහගත සිත ඉවත් කිරීම සඳහා සුළු වචනයක් කතා කරනවා. මේ නාම රූප පරිච්ඡේදයේදී මේ කය සහ සිත කියන එක අපිට බෙදන්නට පුළුවන්.
අජ්ජත්තික බාහිර වශයෙන්. ඒ කියන්නේ දැන් මම කතා කරනවා නම් මේ සම්මුති භාෂාවේ පිළිපද කතා කරන්නේ මේ රූප කොටයි මේ සිතයි අජ්ජත්තිකයි ආධ්‍යාත්මිකයි මේ පින්වත් අය ඔක්කොම පරිබාහිරයි බාහිරයි කියලා මුල් වශයෙන් අපට අවබෝධ වෙන්නේ. මේ தত্ত্বය භාවනාව දියුණු වෙගෙන යනකොට උිට වැඩිය ගැඹුරින් අපට අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේක නම් ගැඹුරු කාරණයක්. රූපය කියන්නේ නාමයේ තුල තියෙන එකක් කියන එක. මේක වැටහෙන්නේ නැති ඇති මම විස්තර කරන්නම් ටිකක්. දැන් අපේ සිතට අරමුණු නොවන කවර රූපයකින්වත් ඇති වැදගත්කමක් අපිට නැහැ. කොච්චර ලස්සන රූපයක් වුණත්, කොච්චර වැදගත් දෙයක් වුණත්, කොච්චර වටිනා දෙයක් වුණත් ඒ පිළිබඳව අපේ සිත් පරම්පරාවක් පහළ වුණොත් පමණයි ඒකේ අගයක් අපට තියෙන්නේ. දැන් උදාහරණයකට කියමු ලෝක රූප සුන්දරියක් ඉන්නවා කියමු. ඒ ගැන මගේ හිතක් පහළ වුණොත් තමයි ලෝක රූප සුන්දරියගේ වටිනාකම මේ සංසාරේ. එහෙම නැත්නම් ඒ සුන්දරිය ඒ පාඩුවේ ඒ ඇති මේකේ චිත්ත පරම්පරාව මේ ඇති කිසිම සම්බන්ධයක් නැහැ. මේ පින්වත් අයගේ ගෙවල් දොරවල් දැන් කොච්චර වටිනා වුණත් සිහි වෙන්නේ නැතිකොට ඒකේ අගයක් නැහැ. සිහි වීම තුලින් පමණයි මේ රූප වලට අපි අගයක් ආරෝපණය කරගන්නේ. එතකොට මෙන්න මේම හිතට වැටෙන්නේ නැති රූප කිසිම වැදගත් භාවයක් නැහැ. මේ ලෝකේ කොයිතරම් රූප තිබුණත් කොයිතරම් නාම තිබුණත් අපේ සිතට අරමුණු වෙන්නේ නැත්නම් ඒ වෑයෙන් කවරනම් අර්ථයක් අපට තිබෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මෙන්න මේ தත්ත්වය පැහැදිලි වෙනකොට මේ බාහිර රූප සිත තුළ ඇඳී යන රූපයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ කියනවා ලේසි මේ ගැඹුරු කරනවා කියලා ඉවරනේ. ඒකට උදාහරණයක් මම කියන්නම්. දැන් අපි කැඩපතකින් කණ්ණාඩියකින් මූණ බැලුවොත් අපට පේනවා අපේ ඡායාව. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මම තමයි ඇතුලේ පේන්නේ කියලා. එහෙමත් හිතන්න පුළුවන්. නමුත් ටිකක් මුලේ තියෙන කෙනෙකුට පේනවා මේ මම නෙවෙයි ඇතුලේ තියෙන ඡායාවකුයි මට මේ පේන්නේ කියලා. මුලාව ටිකක් ඉවත් වෙනවා එතකොට. තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඡායාව තමයි දැන් පේන්නේ කියලා. ඊටත් එහා ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට සමාධිය දියුණු වෙච්ච කෙනෙකුට පේනවා කණ්ණාඩිය තුල පිළිඹුවන ඒ ප්‍රතිබිම්බය නෙවෙයි අපට තියෙන්නේ මුලේ හෝ හදවතේ ඒහා සමාන පිළිරුවක් මානසික මනෝ නිමිත්තක් සටහනක් පහළ වෙනවා. ඒ සටහනයි පේන්නේ කියලා. හරියට දිය බඳුනක දිස්සෙන රූපයක් වගේ මේ පෙනෙන හැම රූපයක්ම මුලේ සහ හදවතේ දිස්සෙන්න පටන් ගන්නවා. ගැඹුරු සමාධිමත් සිතකට ඒක පේනවා. අන්න ඒ නිමිත්ත තමයි අපට රූප වශයෙන් අරමුණු වන්නේ අපේ සිතට. එහෙම සිතට අරමුණු වෙච්ච නැති රූප අපට වැඩක් නැහැ. අරමුණු වෙච්ච රූප තමන්ගේ ආධ්‍යාත්මිකයි, අරමුණු නොවිච්ච රූප බාහිරයි කියලා පේනවා. මේ මම කීවේ නාම රූප පරිච්ඡේදයේ සුදුවෙන් හිතන නිසා ඒක මඟහැරීමට වචන කීපයක්. ඊටත් එහා භාවනාව දියුණු වෙනකොට මේ தත්ත්වය තවත් ඉක්මවා ගිහින් අධ්‍යාත්මික බාහිර කියන දෙහිදේ තවත් ගැඹුරටපත් වෙනවා. විශේෂයෙන්ම අරහත් ඵල චේතෝ විමුක්ති සිත උදාගත වූ පුද්ගලයෙක්ගේ සිත සම්පූර්ණයෙන් නොසලී ගමන් කරන එක විදිහටම පවත්නා චිත්ත ධාරාවක්. අතක් මුලක් ඇතිවීමක් නැතිවීමක් නැතුව අකුප්පා නොසලී පවත්වන චිත්ත පරම්පරාවක් උද්ගත වෙනවා. ඒ චිත්ත පරම්පරාවෙන් පරිබාහිර සෑම දෙයක්ම ඒ කියන්නේ මේ රූපස්කන්ධයත් වෙනත් ඔක්කොම වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔක්කොම ධර්මයන් අර සිතින් බාහිර ධම්මවල බවට පේනවා. එතකොට අර විමුක්ති සිත ආධ්‍යාත්මික එකක් තමන්ගේ ශරීරය සහිත තමන්ගේ මනස සහිත සකල ලෝකයේම බාහිර ධර්ම වශයෙන් පිළිබිඹු වෙනවා. ඒක නිසා මේ නාම රූප පරිච්ඡේද ඥානයේ ගැඹුරට එන්න අපට අවබෝධ වෙනවා.
ඒක නිසා මේ කියන කතාව කවුරුත් සාවධානව අසන්න. එතකොට දැන් කියන්නේ ලිහිල් කරුණු ටිකක්. අපි නාම රූප කියන එක විස්තර කරන්න බුද්ධ භාෂිතයක් අරගෙනම කියමු. කතමංච භික්ඛවේ නාමංච රූපංච. නාමයක් රූපයක් කියන්නේ කුමක්ද මහණෙනි? එතෙන්දී දේශනා කරනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ කජ්ජනීය සූත්‍ර කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කතමංච භික්ඛවේ නාමං රූපං කතමංච භික්ඛවේ නාම රූපං. ඊට උත්තරේ දෙනවා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාම. චත්තාරෝ මහා භූතාච චතුන්නම් මහා භූතානං ච උපාදාය රූපං ඉදං උච්චති රූපං. ඉතේ ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති භික්ඛවේ නාම රූපං. මේ දේශනාවේ තේරුම මේකයි. මොකද්ද නාම රූප කියන්නේ? ඉස්සෙල්ලා නාමයෙන් කියවෙන්නේ. ඒක නිසා නාමයෙන්ම විස්තර කරනවා. වේදනා අපේ කයට හෝ සිතට හෝ දැනෙන වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව නාමයක්. අපි ගිය සතියේ හෝ ඊට පෙර සතියේ මේ වේදනාව විස්තර කළා. නොඑක ආකාර ප්‍රභේදගත කරලා වේදනා දෙකක් වශයෙන්, තුනක් වශයෙන්, පහක් වශයෙන්, 6ක් වශයෙන්, 18ක් වශයෙන්, 36ක් වශයෙන්, 108ක් වශයෙන් නොඑක ආකාර බෙදීම් සහිත වේදනාවල් පෙන්වනවා. මේ සියලුම වේදනාවල් නාම ගොඩටයි වැටෙන්නේ. ඊළඟට වේදනා සංඥා. සංඥාවල් කියන්නේ මොකද්ද? අපි හඳුනා ගන්න දේවල්. සංඥා වර්ග 30ක්ද? 6ක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ අපි යම් පිළියකින් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම නාම ධර්මයක්. කනට සද්දයක් අහලා ඒ සද්දේ හඳුනා ගන්නවා නම් ඒක නාම ධර්මයක්. අන්න ඒ වගේමයි නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට ධර්මයක් යන අරමුණු වීම නිසා අපි ඒ දේ හඳුනා ගන්නවා නම්, සංඥාවක් ඇති කර ගන්නවා නම් ඒ සංඥාව නාම ධර්මයක්. ඊළඟ එක චේතනා. චේතනා කියන්නේ යම් සිතුවිල්ලක්. අපේ සංස්කාරණයේ තුල යම් සිතුවිල්ලක් පහළ වෙනවා නම් ඒක නාම ධර්මයක්. ඊළඟ එක පස්සෝ. පස්සේ කියන එක නම් ටිකක් ගැඹුරු විස්තරයකට බහින්න වෙනවා. මොකද මෙතන නාමයේ විස්තර කරන පස්සෙයි බුදුරජාණන් වහන්සේ ගත්තේ. පස්සේ කියන වචනේ නාමයයි රූපයයි දෙකම කැටි වෙලා තියෙනවා. ඒ කියන්නේ මම නිතරම කියපු කතාවක් අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කියන කතාව. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සබ්බති පස්සෝ කියලා. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානේ ඇති වෙනවා. ඒ තුනේ එකතුව පස්සයයි කියලා අපි කතා කරනවා. තියෙනවා. එතකොට ඇහැ රූපයක්, අපට පෙනෙන රූපයක් චක්කු විඥාන නාමයක්. ඔය තුන නාම රූප දෙකම එකතු වෙලා පස්සේ කියනවා. ඒක නිසා මෙතෙන්දී පස්ස කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කිරීමෙන් අදහස් කළේ අර විඥාන හය. මොනවද? ඇහෙන් රූපයක් දැක්කහම දකින්න සිත, කනින් ශබ්දයක් ඇසුවාම පහළ වෙන සිතක්, නාසයෙන් ගඳ සුවඳ දක්වාම ඒ වගේ තියෙනවා, දිවෙන් ශරීරයෙන් මනසින්. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හය ගෙනින්නේ නාමස්කන්ධ ගොඩට. ඒක පැහැදිලි. ඊළඟට පස්සෝ මනසිකාරෝ. මෙනෙහි කිරීමක් ඇතනම් ඒ මෙනෙහි කිරීම නාම ධර්මයක්. මේවා පිළිබඳ විස්තරයක් අපි පසුවට කරනවා. මෙතෙන්දී කියන්නේ කොටින්ම කියනවා නම් නාම කියලා සිතට දැනෙන නිවන හැර අන් සියලුම ධර්ම නාම කියලා අපි පළමුවෙන් හිතාගන්නවා. මේ නාම රූප දෙක නොදක්කම නිසාම අපි නොයෙක් පැටලිලුර පැටලෙනවා. අර මේ හිතපු හාමුදුරු කෙනෙක් පොතක් ගහලා තියෙනවා බල ධර්ම කියලා. ප්‍රඥා බලය කියන්නේ
ලේ ධාතුව කියලා මේ ඉස්කෝලේ ළමයින්ට පාසල් ළමුන්ට බෙදාහරින පොතක් ඊයේ පෙරේදා නිකුත් වුණා. ඇත්ත වශයෙන්ම මේ නාම රූප අවබෝධයක් නැතිකම නිසාම මෙවැනි වැරදි අවබෝධ දක්වනවා ලෝකයක්. ප්‍රඥාව කියන්නේ ලේ ධාතුවයි කියලා උගන්වලා ඔප්පු කරලා විද්‍යාවේ. ඉතින් මම කියපු අයට එහෙමනම් අපි බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරමු. ඒ කියන්නේ මේ හැංගින් ලේ අරන් තව හැඟක ලේ දාන්න පුළුවන්. මෝඩයෙකුගේ ලේ ටිකක් දාපුවාම ඥානවන්තයාත් මෝඩයා වෙනවා කවලම් වෙලා. ඒක නැත්නම් මෝඩයාගේ ලේ ටිකට ඥානවන්තයෙකුගේ ලේ ටිකක් දාපුවාම මෝඩයා ප්‍රඥාවන්තයෙකුත් කරන්න පුළුවන්. මේ මම කිව්වේ කාටවත් පහර ගැටීමට නෙවෙයි නාම රූප දන්නේ නැතිකම නිසා පැටලෙන පැටලිල්ල පෙන්වා දීමට. මෙතෙන් දෙක පින්වතෙක් අහනවා මගෙන් මේ ස්වාමීන් වහන්සේ මේ අවිද්‍යාව කියන්නේ සතර මහා භූතද කියලා. මම මේකට දුන්න උත්තරේ අවිද්‍යාවෙම පිහිටලා නඟපු ප්‍රශ්නයක් කියන එක. මේ නාම රූප දන්නේ නැති නිසා. ඉතින් මේ සිත ගැන අපි කතා කළා ඇති පසුව ඒක විස්තර කරනවා. දැන් අපි බලමු රූප කොටසට මේක ටිකක් සාවධානව ගැඹුරින් අසන්න. එතකොට රූප කියන්නේ මොනවද? රුප්පති තිකෝ වික්ඛවේ තස්මා රූපන්ති උප්පති. කේන රුප්පති සීතේන රුප්පති උන්හේන රුප්පති පිපාසායපි රුප්පති විගච්ඡායපි රුප්පති දංශමගත වාතාතප සිරින්සප සම්පත්තේන රුප්පති රුප්පති තිකෝ වික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මේ බුදු පියාණන් වහන්සේ රූප විස්තරක රූප කියන්නේ මොනවද කියන එක විස්තර කරන්නේ ගල දේශනේ. මේ රූපණේ හැපීම නිසා විරුද්ධ ප්‍රත්‍යයකට පත් වෙන යම් ධර්මයක් ඇතනම් ඒකට අපි රූප කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් ඉටිපන්දමක් ගත්තොත් ගින්දරට ලං කරපු ගමන් විරුද්ධ ධර්මයට එක් වෙච්ච ගමන් ඉටිපන්දම උණු වෙලා දිය වෙලා යනවා. ඒක වෙනස් රූපයකට පත් වෙනවා. මෙන්න මේ වාගේ වෙනත් දේවල් ගැටීම නිසා ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් රූපයකට පත් වෙන යමක් තිබේ නම් ඒකට අපි කියන්නේ රූප කියලා. මොනවෙන්ද මේවා වෙනස් වන්නේ? සීතේන පිරුප්පති සීත නිසා අපේ දන්නවනේ සීත හැදුනාම අපේ ඇඟ වෙනස් වන්නේ කොහොමද කියලා. ඉදිකඩු පිපිලා ඇඳ නිල් වෙලා හැලි වැටිලා ඒක වෙනස් වෙනවා. උන්නේදී උෂ්ණස්තේනිතාත් වෙනස් වෙනවා. දාඩිය දාලා මොනවා කළු වෙලා නේද? ඒවත් වෙනස් වෙනවා. ඊළඟට දිගච්ඡාය පිරුප්පති පිපාසාය පිරුප්පති බඩගින්න නිසා රූප වෙනස් වෙනවා. උගාක් බඩගින්න දැනුනොත් තමයි තේරෙන්නේ මේ බමලානික වෙලා ඇඟ දුර්වර්ණ වෙලා යන ආකාරය. පිපාසායපි වතුරු පිපාසාව නිසා වෙනස් වෙනවා. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සේන පිරුප්පති. මේ මෙසිමදුරුවන් හැපීම නිසා වාතේ හැපීම නිසා අවුරස්ම හැපීම නිසා වාතප සිරින්සප සර්පයන් ආදී සත්‍යයන් දෂ්ට කිරීම නිසා මේවා වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් වෙන බැවිනුයි රූප කියලා කියන්නේ. ඒ රූප කියන වචනේ බුදු පියාණන් වහන්සේ දැක්වූ අර්ථ නිරූපණය. අදහස. එතකොට මොනවද රූප කියන්නේ? අර රූප කියන්නේ ඇයි කියන එකට උත්තරේ. අර මේ රූප කියන්නේ මොනවද? චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේ මහා භූත හතරක් සහ මේ මහා භූත රූප හතර නිසා උපන් උපාදාය රූප. මොනවද මහා භූත හතර? පඨවි ආපෝ තේජෝ වායු. මේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන වාදී වශයෙන් විද්‍යාව ඉගෙන ගන්න මේ ළමයි ඉන්නවා දන්නවා ඇති. ඒවා තමයි මේ අපි කතා කරන්නේ පඨවි ආපෝ ආදී වශයෙන්. මේවට මහා භූත කියන එකේ තේරුම් රාශියක් තියෙනවා. අපට ගැළපෙන ඊටාම හොඳ තේරුම තමයි නොඑකාකාර සත්‍යයන් වශයෙන් පෙන්නලා, ගැහැණුන් වශයෙන් පෙන්නලා, මිනිසුන් වශයෙන් පෙන්නලා, නොඑක් වස්තු වශයෙන් පෙන්නලා අපි මුලා කිරීමට සමස්ත රූපයක් මේ ධාතු කොට ඇතුළේ කියන මේ කොටස් හතර. ඇත්ත වශයෙන්ම ඒවට සමත් කිරීමේ සත්‍යයක් නැහැ. අපි තියෙන නොදක්කම නිසා අපි ඒවෙන් පැවැටෙනවා. මේ මහා භූත හතරේ එක්තරා ලක්ෂණයක් තමයි මතු පිටින් ඕනෑම රූපයක් ආපුවම උපමට්ටම් වෙනවා.
දැන් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් මතු පිට පොත්ත හොඳට සිනිදුවට ලස්සනට තියෙනවා. දැන් අර පේන තැඹිලි ගෙඩියක් ගත්තොත් උඩ පේන තැඹිලියේ උඩ හොඳට මෘදුවට තියෙනවා. මල් පෙත්තක් ගත්තත් එහෙමයි අපේ හංකඩයක් ගත්තත් වෙන්නේ තමයි. අපි මේ ලස්සනයි කියලා තැඹිලි පාටයි කියලා හිතාගන්න ඒවා මට ඉස්සර හිතුණා. මේ තැඹිලි පාටයි කියන ලස්සන මේ අසුචි වල තියනා නේද ඔය පාටම කියලා. තැඹිලි පාටයි කියලා අපි මේ රැවටෙන පාට ලස්සන සමහර අසුචි වල තියනවා නේද කියලා මට හිතුණා ඉස්සර. එතකොට ඒක මේ පරිබාහිර කතාවක්. හොඳයි. එතකොට මේ රූප ගොඩක් ඒ ආකාරයෙන් මතු පිටින් උපමට්ටම් වී ජීවන නිසා අපි එක් අතකින් පැවතිනවා. අනිත් අතින් මේ රූප ගොඩවල් වශයෙන් තියෙන නිසා එක්තරා සටහනකට තියෙන නිසා අපි ඒවට රැවටෙනවා. දැන් කිසි උදාහරණයක් කිව්වොත් අපි හිතමු මේ වැඩිහිට උපාසකම්මලා නිසා අපි හිතමු පිටි ටිකක් හාල් පිටි ටිකක් බෙදලා ඒකට සීනි ටිකක් දාලා එහෙම නැත්නම් ඔය තේ මොනවා හරි පැණි ටිකක් දාලා හතර සිටියට කැපුවොත් නිකන් උල් විදිහට කැපුවොත් අපි ඒවට වෙන නමක් කියනවා. ඔව ගුලි කළොත් එහෙම ඒ පිටි ටිකම අපි ඒවට තවත් නමක් කියනවා. හැබැයි එකම පිටි ටික අර හැඩේ අනුව අපි ඒවට නම් දෙකක් කියනවා අලුවා නැත්නම් වල්පගහයි. ඉතින් අලුවා කියනකොට ඒකට ටිකක් ගාම්භීරත්වයකුත් දානවා ටිකක් උසස් භාවයකුත්. හංගලා කියනකොට පහත් භාවයකුත් දානවා. දෙකේම තියෙන්නේ අර අපි එකතු කරපු පිටි ටිකයි සීනි ටිකයි. අර විසිරිච්ච පිටි ටික අර පැණි ටිකෙන් එකතු වෙලා තියෙනවා. හැඩයට අනුව අපි මුලා කරලා තියෙනවා. මේ தත්ත්වය මේ ඔක්කොම ධර්මයන්ට පොදුයි. එකකට නෙවෙයි අපි මුලා කරනවා. මේකට කියන්නේ අනිත් එක ඒ සටහන අනුව අනිත් එක ගොඩවල් වශයෙන් පෙන්නලා අපි මුලා කරනවා මේ රූප කොටස්. මේවා පැහැදිලි අවබෝධයක් කියන්න ඕනේ. මොකද රූපස්කන්ධය ගැන සම්පූර්ණ අවබෝධයක් නැතුව රූපස්කන්ධයේ තියෙන ඇලීම අපිට ඉවත් කරන්නට බෑ. ඇත්ත ඇතිසැටියෙන් දැකීමෙන් පමණයි රූපස්කන්ධයේ කෙරෙහි තියෙන අපේ මේ කිචුකම අයින් කරන්නට පුළුවන්. ඒ කිචුකම අයින් කරන්නට යථාභූත ඥාන දර්ශනේ ඇති කර ගැනීමට ඒ කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමට මේ කරුණ අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ කියන කරුණ තේරෙනවද? එතකොට මේ රූප කොටස් මම එදා කිව්වා ඝන සංඥාවකින් වැහිලා තියෙනවායි කියලා. හේතුව දැන් උදාහරණයකට අපි එදා කිව්වා gadol කැටයක් ගන්නවා. අපිට ඒක gadol කැටයක් කියලා ලෝකයට පෙන්නනවා. gadol කැටේ නම් කෑ ගහලා කියන්නේ මම gadol කැටයක් කියලා. නමුත් අපේ හිතින් මේක gadol කැටයක් කියලා සංඥාවක් ඒකට අලවනවා. අපි මේ gadol කැටේ සම්පූර්ණයෙන්ම කුඩු කළොත් අර අපට ඇතිවෙන්නේ පස් කුඩු ටිකක් gadol කියන සායක නැතුව යනවා. අර පස් කුඩු ටික එක්තරා ආකාරයකට හැඩයකට පිහිටලා තියෙන නිසා අපි ඒකෙන් රැවටෙනවා මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවායි කියලා. මේකට තමයි කියන්නේ ඝන සංඥාව කියලා. මේ ඝන සංඥාව අපි කඩන්නට ඕන භාවනාවෙන්. ඝන සංඥාව කඩා පිටහෙලන්නේ නැතුව අපට මේ නිවන් මඟින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට හම්බවන්නේ නැහැ. ඒ ආකාරයෙන් බාහිර වස්තුන්ට අපි නොඑක ආකාර ලේබල් අලවනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරම සෑම ධර්මයක් තුළම පවතිනවා. දැන් උදාහරණයකට මේ ගහක අමු කොළයක් ගත්තොත් සෑම වස්තුවකම පිහිටලා තියෙනවා. උදාහරණයකට මේ අමු කොළයක් අපි ගන්න කියලා එහෙම කියන්නනේ අපි පටන් ගත්තේ. මේ කොළයක් තලලා ඒක මිරිකුවොත් කොළේ ඉස්ම තියෙනවා. හරි. මේ කොළයක් අරගෙන ඒක තලලා අපි මිරිකුවොත් ඒකේ ඉස්ම ගතියක් තියෙනවා, තෙතමනයක් තියෙනවා. ඒ කොළේ තුල අපට ආපෝ ධාතුව තියෙන බව පේනවා. ආපෝ ධාතුව කියන්නේ යමක තියෙන තෙතමනය. පොත්වල තියෙන්නේ වැగిරෙන ගතිය කියලා ඊට වැඩි සුදුසුයි යමක තියෙන තෙතමනය ආපෝ ගතිය කියලා හිතාගන්න එක. එතකොට
ඒ කොළේ යම්කිසි සීතලක් හෝ උෂ්ණයක් තියෙනවා අතට අල්ලනකොට දැනෙනවා. අන්නේ සීතල සහ උෂ්ණයට කියන්නේ තේජෝ ධාතුව කියලා. ඒ කොළේ තියෙන ඒ ඉස්ම ටික ඉවත් කළාට පස්සේ අපට ඉතුරු වෙන්නේ රොඩු ටිකක්. ඒ රොඩු ටික ඒකෙත් තව වතුර කොටස් එහෙම තියෙන අන්තිමට ඉතුරු වුණොත් වතුර ගොඩක් පටවි කියලා සද ගතියටපත් වෙනවා. මේවෙන් තමයි ඒ කොළේ පිම්බිලා තියෙන්නේ වායෝ ගතියෙන්. මේ විදිහට මේ සතර මහා භූතයන් එකතු වෙලා මේ බාහිර ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රූප කොටස් හතරේ සංයෝගයේ මත ඒවැ පිහිටන පාට ආදී වෙනස් වෙනවා. දැන් මේ පාසල් ළමුන් දන්නවා ඇති නිල් පාටත් රතු පාටත් එකතු කළොත් දම් පාට වැනි වෙනස් පාටක් හැදෙනවා. කහ පාටත් සරස් පාටක් එකතු කළොත් කොළ පාටක් වැනි පාටක් හැදෙනවා. මේ විදිහට මේ ධාතු සම්මිශ්‍රණය නිසා වචන ධාතු එකතු සංයෝග වීම නිසා අපට මේ වස්තුන් වල තියෙන විවිධ පාට පෙනෙන්න පටන් ගන්නවා. මල් වල, ගෙඩි වල එහෙමයි. මේවට ඇත්ත වශයෙන්ම තියෙන්නේ ධාතු කොටස් හතර. අපි නොයෙක් ලේබල් ඒවට අලවනවා සම්මුතියක පිළිදලා ඉඳගෙන. ඒ කියන්නේ එකම පොල් ගහක් ගත්තත් අපි නම් කරනවා මේක තැඹිලිය, මේක කුන්දිරාය, මේක කරකය, මේක මේකය කියලා. නොඑක ආකාර ලේබල් අපි ඒවට අලවනවා. කොයි ලේබලේ කොයි විදිහට අපි ඇලෙව්වත් ඒවැ පවතින්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ සතර මහා භූතයන්ගේ ස්වરૂපය බාහිර වස්තු වල. එතකොට ඒ බාහිර වස්තු වල තියෙන සතර මහා භූතයන් ඇත්ත ඇති හැටියෙන්ම දැක්කොත් අපට අර තියෙන සංඥාවල් ඔක්කොම ඒ කියන්නේ නොඑක් දේවල් හඳුනා ගැනීමට අපි දාපු සංඥාවල් ඔක්කොම අපේ සිතේ තුල පවතින ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ තුලින් ගිලිහි යනවා. ඒ කියන්නේ මේ සංඥා අපි හිතින් ඇති කරගත්තු දේවල් මේවැ සත්‍යයක් නැතය, මේවැ පවතින්නේ සතර මහා භූත පමණක් කියලා. තවත් ටිකක් එහාට යනකොට පඨවි කියන්නේත් අපි දාගත්තු සංඥාවක්, ආපෝ කියන්නේ සංඥාවක්, තේජෝ කියන්නේ සංඥාවක්, වායෝ කියන්නේ සංඥාවක් කියලා ඒ සංඥාවත් අපිට නිරුද්ධ කරන්නට පුළුවන්. මේ බාහිර ලෝකයේ තියෙන සියලුම සම්මුති මෙන්න මේ විදියට කඩාගෙන බිඳගෙන ඇදහැලෙනවා එක්තරා අවස්ථාවකදී ඇති සැටියෙන් දක්නා යථා භූත ඥාන දර්ශනය තුළින්. එතකොට ඒ බාහිර ලෝකය ගැන අපි කතා කළා ඇති, අපේ ලෝකය ගැන අපි කතා කරමු. මොකද්ද මේ අපේ ලෝකය? මේ තියෙන්නේ අඩි 6ක් විතර උසට දිගට පළලට හරහට මේ පංචස්කන්ධ ලෝකය ගැන. මේකේ රූප කොටස් 42ක් තියෙනවායි කියලා පොත්වල තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ තවත් අනෙක් ආකාර වලට බෙදලා 190 ගණන් තියෙනවා. එවැනි විස්තරයක් කිරීමට මා සූදානම් වන්නේ නැහැ. ඒ මොකද ඒකෙන් ප්‍රයෝජනයක් නොවන නිසා. මේ කොටස් හතර ශරීරය නිර්මිත වී ආදී ආකාරය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි කියමු. මේ කවුරුත් වැඩිහිටි පින්වත් අය දන්නවා ඉස්සල්ලාම මව් කුසයකට පහළ වෙනකොට මේ දිගට හරහට තියෙන මේ ඇඟ එදා තිබුණාද කියලා. ඇත්ත වශයෙන්ම මවගේ සහ පියාගේ ධාතු කොටස් දෙකක් එකතු වෙනවා. මේක ගැඹුරින් අහන්න. ඈතින් නිකුත් වෙච්ච නිරුද්ධ වෙච්ච චුතිසිතක් සමගම ප්‍රතිසින්ද විඥානයක් ඇවිල්ලා එතන කෙට ගැහෙනවා. පැහැදිලිද? ඒ ප්‍රතිසන්දි විඥානේ එනකොටම අර කාගේවත් තියෙන රූප කොටස් මම මගේ කියලා මෝඩකමට අල්ලගන්නවා. උන්ට කල්පනාවෙන් අහන්න. අම්මාගේ සහ තාත්තාගේ ජහජරා අසුචි කොටස් මම මගේ කියලා ප්‍රතිසන්දි විඥානයක් කරගත් ගමන් පහළ වෙච්ච ගමන් අල්ලගන්නවා. අපි ධර්මයේ උගන්වනවා සුද්ධාවාසයක උපන්න නාගාමී පුද්ගලයෙක්වත් ඉපදිච්ච ගමම්ම ඒ සිත පිළිබඳව තණ්හාව ජනිත කරන සිතක් උපදවා ගන්න කියලා. දැන් බලන්න කල්පනා කරලා අපි කොයිතරම් මුලාවකින්ද මේක හිස් පටන් ගත්ත තැනින්ම අල්ලගත්තේ මමයි කියලා මගේ කියලා. මේ සත්‍යය
හරියටම සමාධිමත් සිතකින් දකින්න පුළුවන් කොහොමද මේ ප්‍රතිසන්දිය ඇති වුනේ කියලා. අමාදිමත් සිතකින් කරන්නේ මෙහිමයි. අවුරුදු 30ක් නම් අවුරුදු 25ට 10ට 15ට 10ට 8ට 7ට වාගේ අඩු කරගෙන තමන්ගේ ජීවිතේ 15ට ගෙනියනවා. පුංචි දරුවෙකුගේ තත්වයට ගන්නවා. මවගේ කුස තුල මාස 8 9 8 7 6 5 4 3 2 1 සුමාන දෙක සුමානි දවස් 7 6 5 4 3 2 1 ඊළඟට ප්‍රතිසන්දිය ගෙන දෙන අවස්ථේ ආව අරගෙන මින්න පියාගේ ධාතු කොටස් අපි කියමු x කියලා, මින්න මවගේ ධාතු කොටස් y කියලා, මින්න විඥානය කියලා. මේ තුන හරියට තුන් දිනේ තුන් පැත්තට යනවා වගේ හදවත තුලින් පිළිබුණොත් මේ රූප අල්ලගෙන පවතින සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. අරූපාවචර බවට සිතපත් වෙනවා. ඒ අරූපාවචර සිත උනත් සංකත ධර්මයක් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා හිතන්න පුළුවන් වුණොත් ඒ සිත නිරුද්ධ වෙලා අපිට එතනින් නිවන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරන්න කුවාගේවත් තියෙන කොටසක් මම මගේ කියලා පටන් ගන්නකොට මල්ලාගත්තා. ඒක වැඩුණේ කොහොමද? මේ ඇස් කන්නාසා මේ මොනවත් එදා තිබුණේ නැහැ. පසුව මවගත් ආහාර නිසා මේක ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ ගහක ඉස්සල්ලාම ඉඳුවන සිටුවන බීජේ නිසා කලින් නොතිබිච්ච අතුරුකිලි ආදී කඳවල් ආදී කලින් නොතිබිච්ච අතුරුකිලි ආදී කඳවල් ආදී දේවල් වැඩෙන්නාසේ මේ ශරීරයත් අම්මා ගන්න මව ගන්න ආහාර තුලින් පෝෂණය වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. තවත් හේතුන් තියෙනවා කර්මජ ආදී වශයෙන් ප්‍රධාන එක ආහාර. එතකොට ඒවැ අයිතිය කාටද තියෙන්නේ කියලා බලන්න. ඒවැ අයිතිය තියෙන්නේ මවටත් නෙවෙයි මවගත්තු ආහාර වලට. මොනවද මවගත් ආහාර? ඒ ආහාර වලටයි අයිතිය තියෙන්නේ. බලන්න මුලාව ටික ටික අපේ රූපස්කන්ධය තුල ජනිත වෙනවා. මේක ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික යන්න ඩෙවලොප් මේ වැඩිලා ඊට පස්සේ ඇස් කන්නාසා ආදී ඉන්ද්‍රියම් පහළ වෙනවා. ඊට පස්සේ පහළ වෙන මේ රූප ගොඩක් පවතින්නේ මොකක් මතද? අපි කොච්චර මේක මමය මගේ කියලා අල්ලාගත්තත්, කොච්චර අපි මේකට ඇලුම් කළත්, කොච්චර මේක අපි නැලෙව්වත්, කොච්චර සැනසුවත් අපට ඕනෑ විදිහට ඒක පවතින්නේ නැහැ. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ජරාවටපත් වෙන වෙලාවට ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙන වෙලාවට මරණය සිදු වෙනවා. අපි කොච්චර මේකට ඇලුම් කළත් අපට වුණා විදිහට මේක පවතින ධර්මයක් නෙවෙයි. එහෙම තියෙද්දිත් අපි මේක ගන්නවා මම මගේ කියලා උපාදාන වශයෙන්. මේ නාම රූප ගැන අවබෝධය අවශ්‍ය වන්නේ මේ උපාදානයේ නිරුද්ධ කිරීමට. මේ නාම රූප ඥානයේ අස්මිමානයේ නිරුද්ධ කිරීම දක්වාම අවශ්‍යයි. මුලට නෙවෙයි. ඒක නිසා දැන් මේ රූප කොටස් අන්තිමේ මැරෙන මොහොත ගැන හිතලා බලන්න. දැන් මම මෙතන මැරුණොත් කෙලින්ම මේක මල කඳක් කරලා පැත්තකට විසි කරනවා. කරේ තියාගෙන මම යන්නේ නැහැ. වෙන ලෝකික උපදින කෙනෙක් නම් ඒ ලෝකෙට ඒක අරගෙන යන්නේ නැහැ. මේ පැත්තකට විසි කරලා දාන දෙයක් නේද මම කියලා මගේ කියලා ගත්ත කියලා නිකන් හිතනවා. මතු පිටින් හිතුවට බෑ අතුලෙන් පේනවා නම් සත්‍ය. අනේ අපේ මුලාව අපිටම වැටහෙනවා. දැන් මේ උල්ලෝසුව මම කියලා මගේ කියලා මෙතන ගන්න පුළුවන්. මම නැගිටලා යනකොට මේක පැත්තට දාලා යන්නේ. එහෙමනම් මේක මගේ කියලා ගැනීමේ අර්ථයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම එහෙම පිටින්ම 100%ක්ම රූපස්කන්ධය අතහරිනවා. මේක දැකලා මේ රූපස්කන්ධයේ ගොඩනැගුණේ මොකකින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන්. මේ ධාතු හතර මූල ධාතු වලටම නැවත එක්වෙනවා. මේකත් විශේෂ භාවනාවක්. ඒකිනුත් නිවන් අත්දකින්න පුළුවන් මේ කියන කරුණ. මේ අපි හිතමු උලම් පිරවපු බැලුම් බෝලයක්. බැලුම් බෝලේ පිපරපු ගමන්ම ඒක ඇතුලේ තිබ්බ කුලඟ කොහාටද යන්නේ? බාහිර
වායෝ ධාතුවට ඒක එකතු වෙනවා. අපි හිතන්නේ මැරිච්ච ගමන්ම මේ බඩ එහෙම පැලුවොත් පැලෙනවා. පැලියේ නැතත් මේක ඇතුලේ තියෙන හුළඟ කොහාටද යන්නේ? බාහිර වායෝ ධාතුවට ඒක තියෙනවා. අපි කොච්චර මේ බඩ ඇතුලේ තියෙන්නේ මගේ බඩ පුරවල දාලා පිම්බිලා හැකිලිලා ආදී වශයෙන් නොඑක් විදිහට කතා කළාට මේ වායෝ ධාතුවමයි මරුණට පස්සේ වායෝ ධාතුවට මේක තියෙනවා. ඒක පැහැදිලි වෙන්න ඕන. මොකද මේ රූපස්කන්ධය තුළ පවතින මුලාව නැති කිරීමටයි මේ දේශනේ. ඊළඟට අපි හිතමු මේක මැරිලා කුණු වෙලා යනවා මේ පොළොව මත අපේ තියෙන සිත ගතියට වැగిරෙන ගතියට ආපෝ ගතියට මොකද වෙන්නේ? පොළොවට උරා යනවා. පංගුවක් ඒවා වාස්තව විවි ඉහළට යනවා. එතකොට පොළොවට උරාගත්තු දෙයක් නැවත වාස්තවී ඉහළට යනවා. වර්ෂාව වශයෙන් නැවත ආපහු වතුරටම එනවා. මේ මම මගේ කියලා කරේ ගහගත් මේ ආපෝ ධාතුවටම බාර දෙනවා. විතරම් මුලාවකින්ද අපි මේවා අල්ලගන්නේ. ඊළඟට අපි ගන්න පඨවි කොටස් මේක ශරීරයේ කුණු වෙන්න පටන් ගන්නකොට ඔක්කොම දීවි මස් එහෙම දීවි යනවා. අන්තිමට ගිහිල්ලා ඇටකටු ටිකක් ඉතුරු වෙනවා. ඇටකටු වල ඉතින් අන්තිමට දිරලා ගිහිල්ලා තියෙනවානේ අර චුන්නක ජාසානි කියලා වචනය. මොකද්ද? සතර සතිපට්ඨාන සූත්‍රයේ අල්ලුවාගේ බවට පත් වෙනවා. ඒකත් අන්තිමට යනකොට පොළොවටම එකතු වෙනවා. තමන්ගේ මලකුණ ගැන සිහි කරලා වායෝ ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුවට එකතු වෙනවා. පඨවි කොටස් ක්‍රමයෙන් ජීවි ගොස් ඇටසැකිල්ල දිස්සෙන තත්ත්වය උදා කරගෙන ඒ සෑම ඇටසැකිල්ලක්ම ක්‍රමානුකූලව නැවත පොළොවටම ඒ පඨවි කොටස් ක්‍රමානුකූලව පොළොවටම එක්වෙන ආකාරය දැකලා අන්තිම පරමාණු තත්ත්වයේ දේර පොළොවට එක්ුණ අවස්ථාව දැක්කොත් සම්පූර්ණයෙන්ම රූප අතහැරලා සිතක් අහසක් එකක් බවට පත් වෙනවා. ඒකත් රූපාවචර සහගත සිතක් රූප අත්හල සිතක් ඒ සිතේ අනිත්‍ය අනාත්ම දැක්කොත් ඒ සිතත් නිරුද්ධ කරන්නට අපිට පුළුවන්. එදාට අපේ සිතට නිවන අත් වෙනවා. මෙන්න මේ විදිහට රූප කොටස් වල ඉපදීමයි මැරීමයි ගැන මේ මම කතා කළේ. ඒවැය තියෙන මුලාව නැති කිරීමට මේ රූප කොටස් වල මම කීවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක්. මේකේ තියෙනවා කොටස් 20ක් කියලා පඨවි ගන්න. මොනවද අපි කියනවනේ අර උපාසකම්මල හැම නව ගුණ වල අරන් අත්ථීමස්මින් කායේකේ සාලෝමානකා දන්තා තතෝ අචෝ දන්තානකා ලෝමා කේසා ආදි වශයෙන් අගෙන්ලා මුලට ඇටවල නව ගුණ වල ගනිනවනේ. ඒකේ තියෙන ප්‍රධාන කොටස් 20 පළමු කොටස් 20 කේසා ඉඳලා මත්තලුංගම් කියන தත්ත්වයේ දක්වා පාදනා කොටස් 20 අපි කියනවා පඨවි කොටස් කියලා. ඒක හැබැයි හරි කතාවක් නෙවෙයි. පස්සේ මම ඇයි කියන්නේ. එතකොට ඊළඟට පිත්තං සිම්මං පුබ්බෝලෝ ඉතං සේදෝ මේදෝ අත්වසා කීලෝ සිංහානිකාලස්කා මුත්තං කියන කොටස් 12 අපි කියනවා ආපෝ කොටස් කියලා. ඒකත් සර්ව සම්පූර්ණ කතාවක් නෙවෙයි. එතකොට අතන කොටස් 20යි මෙතන කොටස් 12යි කොටස් 32ක් තියෙනවා පඨවි ආපෝ වශයෙන් අපේ ශරීරේ. මොකද මේවා සර්ව සම්පූර්ණ නොවන්නේ කියන්නේ? අපි උදාහරණයක් ගත්තොත් දැන් මාංශං කියන්නේ ඇතුලේ තියෙන මස් කෑල්ලක් ගත්තොත් ඒකට කියන්නේ පඨවි කොටස් කියලානේ. අත්ථීමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා සතෝ මාංශං එහෙම කියනවනේ. මස් කියන එක මේ පඨවි කොටස් කියලා. නැහැ. ඒ මස් කෑල්ල තුලක් තියෙනවා අනිත් ධාතු කොටස් 4. ඒකේ යම් කිසි තෙතමනයක් තියෙනවා. ඒ තෙතමනේ ආපෝ ධාතුව. ඒකේ යම් කිසි සීතලක් හා උෂ්ණයක් තියෙනවා. ඒක තේජෝ ධාතුව. ඒකේ වේලිලා පස්සවටපත් වෙන තද ගතියක් තියෙනවා. ඒක පඨවි ගතිය. ඒ මස් කැල්ල බිම්බිච්ච ස්වරූපයක් තියෙනවා. ඒක ආපෝ ගතිය. මේක ආකාරයෙන් මේ එතකොට ඒ අපි පඨවි අධික නිසා ඒකට පඨවි කොටස් 20ක් කියලා කතා කරනවා. සත්‍ය වශයෙන්ම අපේ ධාතු මනසිකාර භාවනාවක් කරනකොට
මේ කොටස් වෙන් වෙන් වශයෙන් ඉස්සෙල්ලා අරගෙන ඒ එක එක කොටසක් තුලක් පවතින අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර වෙන් කර කර අපි බලන්න ඕනේ නියම තත්ත්වයක් අවබෝධ වෙන්නට. ඒ වගේම තමයි අපේ මේ පිත්තං සෙම්මන් පුබ්බෝ ආදී වශයෙන් කියන ඒවත් කොටස් හතරම තියෙනවා. දැන් උදාහරණයකට අපි හිතමු කීලෝ කියලා ටිකක් ගත්තොත් ඒක ආපෝ ධාතුවක් කියලා කියනවා. නමුත් ওই නිදාගෙන ඉන්න පොඩි ළමයින්ගේ මේ කට දෙපැත්තේ ගොළු බෙල්ලෝ හැම යනවා. ඒක තමයි ඒකේ තියෙන පඨවි ගතිය. ඒකේ සීතලක් උෂ්ණයක් තියෙනවා. ඒක තමයි ඒකේ තේජෝ ගතිය. ඒකේ වැగిරෙන ස්වභාවය තමයි ආපෝ ගතිය. ඒකේ තියෙන වායෝ ගතිය නම් ඇත්තට ප්‍රකට නැහැ. නමුත් මේ සෙන්සට් වාගේ දේවල් වල පින්බිලා තියෙන ස්වરૂපය මේ වායෝ ගතිය. ඒ කියන්නේ සෑම කොටසක් තුළම අනිත් කොටස ගැප් වෙලා තියෙනවා. අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ කොටස් 6ක්. වායෝ කොටස් 6ක් කියන එකෙන් අදහස් ගන්න එකම වායෝ ධාතුව කටයුතු කරන ආකාර අනුව නන්දාලා. උඩට ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා උද්ධංගම වායෝ ධාතු කියලා. ඇත්ත වශයෙන්ම වායෝ ගතියේ ස්වરૂපය උඩට පහළට හරහට කොහාට හරි හිස්තැනකින් ගමන් කිරීම. ඒක ගමන් කරන බුද්ධලයක් නැහැ. උඩට ගමන් කරන වායෝ ධාතුවේම ක්‍රියාවලියක්. මම නෙවෙයි මේ ඉක්කා පිට කරන්නේ. ඉක්කා වාගේ යනකොට වමනේ වාගේ යනකොට උඩට ගමන් කරන වායෝ ධාතුව සත්‍යයක් නොවන බව අපි අවබෝධ වෙනවා. ඊළඟට අදෝගම වායෝ ධාතුව කියලා පහළට ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. ඒ වායෝ ධාතුව මේ මල මූත්‍ර පහ කරනකොට වාගේම ගමන් කරනවා. කවුරුත් මේ බඩ ඇතුලේ ඉඳලා ආත්මය සත්‍ය පුද්ගලයා ඵලයන් පුතේ කියලා පහළට තල්ලු කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම වායෝ ධාතුවේ ක්‍රියාවලිය කිමිනුයි අර ඒවා පහළට ගමන් කරන්නේ. අපි මේක හරියට දැනගන්නට ඕනේ. වායෝ ධාතුවේ කර්තව්‍යයක් ඒක. ඊළඟට තව වායෝ ධාතුවක් තියෙනවා. බඩ ඇතුලේ තියෙන කුච්චිතය වායෝ ධාතුව කියලා. බඩ ඇතුලේ ඔය බඩ පුරවා දාලා වාගේ කතා කරන්නේ. ඒකත් එක්තරා වායෝ ධාතුවක් නම විතරයි වෙනස. එකම වායෝ ධාතුව. තව වායෝ ධාතුවක් තියෙනවා කොට්ටසය වායෝ ධාතුව කියලා බඩවැල් ඇතුලේ ගමන් කරන වායෝ ධාතුවක්. තව වායෝ ධාතුවක් තියෙනවා අංගමංගානුසාරී වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ මේ දැන් අතක් පයක් පොළවනකොට දිග හරිනකොට ඒ ගමන් කරන්නේ එක්තරා වායුවකින්. සමහර අය කියනවා චිත්තක්‍රිය වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ සිතින් හටගත් චිත්තක්‍රිය වායුවෙන් ගමන් ඒකට වැඩි ඉතාම සුදුසුයි අංගමංගානුසාරී වායෝ ධාතුව කියන එක. මොකද චිත්තක්‍රිය වායෝ ධාතුව වැඩි නොකර මේ අංගයන් එහාට මෙහාට කරන්න පුළුවන් තත්ත්වයක් අපිට අත්දකින්න පුළුවන් නිසායි අපි මේ කතාව කීවේ. ඒකට අංගමංගානුසාරී වායෝ ධාතුව කියන්නේ අත්පය එහාට මෙහාට සුළුවනකොට අරවට මේ එහාට මෙහාට බලනකොට වායෝ ධාතුවක් අපේ ශරීරය තුළ තියෙනවා. තව එකක් තියෙනවා ආස්වාද ප්‍රස්වාද වායෝ ධාතු ආස්වාද ප්‍රස්වාද වායෝ ධාතු. ඊළඟට මේ වායෝ ධාතු කොටස් 6ක්. තව තියෙනවා තේජෝ කොටස් 4ක්. දැන් අපේ උෂ්ණත්වයේ ෆැරන්හයිට් අංශක 98.4යි. සෙන්ටිමීටර් මිලිමීටර වලින් කියන්නේ. එතකොට උණ ගැනුණට පස්සේ අපිට 99ට නැංගා 100ට නැංගා 101කට නැංගා ඔය වාදී වශයෙන් අපි කතා කරන්නේ සංතාප තේජෝ ධාතුවට. ඊළඟට අපි කියනවා ඇස් දැවිල්ල, කකුල් දැවිල්ල, බඩ දැවිල්ල, යටපෙතුල් දැවිල්ල ආදී වශයෙන් ඒකට කියන්නේ සංතාපන තේජෝ ධාතුව. ඊළඟට අපේ ඇඟ මේ මුරුදු මොළොක්කට තිබුණාට පුංචි කාලේ එන්ට අපිටත් හොරාම තරුණ භාවයේ හොරකම් වීදියේ විවි යනවා. මොකටද මේ ජරාවට පත්වන්නේ, ජීර්ණයට පත්වන්නේ අර ජීරක තේජෝ ධාතුව නිසා. තව එකක් තියෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවනවා. ලිප උඩ හාල් ටිකක් තියලා ගින්දර ටිකක් යටින් දාපුවාම මේ මහල් ඇට ඉතින් බත් වෙනවා. කවුරුත් කරන වැඩක් නෙවෙයි ගින්දර රස්නේ විසින් කරන දෙයක්. මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවන්න පුද්ගලයෙක් නැහැ. තේජෝ ධාතුව විසින්ම ඒ ආහාර දිරවනවා. පාචක තේජෝ ධාතුව කියලා එකට නම් කරනවා. මේ නම් වලින් අපිට ඇතිවෙලා. ඒවා ලේබල්, ඒවා සංඥා. මේ කොයි නමින් කතා කළත් එතන තියෙන්නේ තේජෝ ධාතුව පමණයි. ඒක නිසා
මේ ශරීරයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් හතර අපි අවබෝධ කරගන්න ඕනේ. රූප නාම රූප ගැන බලනකොට රූපස්කන්ධය බලනකොට ඊළඟට මේ රූප කොටස් මේ අතය කකුලේ නාසය මූණය කියලා අපි මුලා කරන ස්වරූපේ ඊළඟට අවබෝධ කරගන්නවා. අපි ඉතින් අතන ලස්සනයි මෙතන ලස්සනයි කියලා අරගෙන මේවට ඇලිලා ඉන්නවනේ. ඒ ඇලෙන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම නිසා. මේ අතක් ගත්තොත් ඇතුලේ තියෙන්නේ ඇට කට්ටක්. ඊට උඩින් තියෙනවා මස් ටිකක්, නහර ටිකක්, ලේ ටිකක්. ඊට උඩින් කහපාට කුණු වෙච්ච බටර් වගේ නේද ගොඩක්. ඊට උඩින් කුණුහන් සුදු පාට හංකඩයක්, ඊට උඩින් කුණු හංකඩයක්. මේ වචනත් මම කියන්නේ නිකන් ගෝඩායික වශයෙන් කුණු සමක්. මේ එතකොට මේ ටික එකතු වුණාම අපි කියනවා අතක්ක කියලා. ඕවා වෙන්කොලොත් අපිට අතක් කියලා ගන්න දෙයක් නැහැ. ඒකෙත් තියෙන ඇටකට්ටක් අරගත්තාම අපි ඒකටත් නම් දානවා මේක වැලමිටේ ඇටය, මේක බාහුවේ ඇටය, මේක නාපට ඇඟිල්ලේ ඇට. ඒ සංඥාත් ඇත්ත වශයෙන් මේවා ඇට වශයෙන් බලනකොට අට්ටි පමණයි. ඒවටත් අට්ටි කියවට අර ධාතු කොටස් අපිට පමණයි. මෙන්න මේ විදිහට සෑම කොටසක් තුළම අපේ ශරීරයේ තුල තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතර අවබෝධ කරගන්නට ඕනේ නාම රූප පරිච්ඡේද ඥානයේ. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ කියන කතාව මේ ඔක්කොටම තේරෙනවා. නමුත් ඒව අවබෝධ වෙලා නැහැ. සංඥාවත් ප්‍රඥාවත් දෙකක්. පොත්පත් කියලා අහලා දැනගන්න එකත් භාවනාවෙන් අත්දැකලා ලැබෙන අවබෝධයත් එකක් නෙවෙයි දෙකක්. ඒක නිසා අවබෝධයේ හදවත තුලින්ම මතුවෙන්නට ඕන. ඒම අවබෝධයක් නැතුව අපිට නිවන සාක්ෂාත් කරන්නට හම්බුන්නේ. එතකොට මේ රූප කොටස් ගැනයි අපේ මේ කතාව. මේ රූප කොටස් අපි මුලා කරනවා අත නොඑක ආකාරයෙන්. මේ රූප කොටස් වලට අපි ඇලිලා ඉන්නවා මමය මගේ කියලා හිතලා. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා මහණෙනි මේ ජේතවනයේ ඉස්සල්ලා මිදුලේ තියෙන දුන්න කාස්ටක මේ තරණකොළ මේ කෑලි අරවා මෙහෙම අරගෙන යනවා නම් උඹලා මම ගෙනියනවා කියලා කියනවා දහනවා. අනේ නැහැ බුදු පියාණන් වහන්සේ අපි එහෙම කියන්නේ. අන්න ඒ වගේම මහණෙනි මේ ශරීරයත් මර බාහිර දුන්න කාස්ට තින කට්ට සමන් දුන්න කාට් වලට සම කරලා හිතන්නේ කියලා. එක්තරා වයදකන වැඩ කරන්නේ. අර බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සහ මේ ශරීරයේ තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් සම කරන්නට අපිට සමස්තයක් තියෙන්නට ඕන. මට එක්තරා හාමුදුර කෙනෙක් කිව්වා කවදානම් මම මේ තින කට්ට සමන් විදියට මගේ ශරීරය දකින්නද කියලා. මම hina වෙලා නිකන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළේ මේවා අපේ නෙවෙයි. මේ රූපේ උඹලගේ නෙවෙයි මහණෙනි. ඒක නිසා ඒක අතහරින්න. රූපම් වික්කවේන තුම්මාකං සම්පජහත. අපි රූපේ මම මගේ කියලා මෙහෙම අල්ලා ගන්නවා, උපාදාන කරනවා. නමුත් අපේ නෙවෙයි. යස්මාජකෝ වික්කවේ රූපං අනත්තා තස්මා රූපන්නා බහදාය සංවත්තති. මහණෙනි මේ රූපය උඹලගේ නොවන නිසායි මේකෙන් ආබාධ උත්කත වෙන්නේ. මේක උඹලගේ නම් උඹලට ඕනේ විදිහට පවතිනවා. මේක මේ විදිහට පවතිවා කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නෙවෙයි මහණෙනි, උඹලට අවශ්‍ය විදිහට පවතින්නේ. ඒක නිසා මේ රූපය අතහරින්න. රූපය අතහරිනවා කියන්නේ සිතින් ඒක මමය මගේ කියලා අරගෙන ඒකට ඇලුමක් දක්වන එක, ඇලීම, ඒකේ කිතුයි ඒකටම දැසගෙන ඒකේ අජෝසනය කරගෙන ඒකේ වෙලිලා ඉන්න එක අයින් කරන්න ඕනේ. මේකදී බුදුරජාණන් මේ ආනන්ද හාමුදුරුවෝ දවසක් වංගී හාමුදුරුවෝ එක්ක ගමන් කරනකොට එක්තරා කාන්තාවක් දැකලා වංගී හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ මගේ හදවත රාග ගින්නෙන් දැවෙනවා. මම පිච්චෙනවා. මගේ හදවත ගිනිගෙන දැවෙනවා. මට සහනයක් දැක්වා දෙන්න. ආනන්ද හාමුදුරුවෝ ඉතාමත්ම ඥානාන්විතව කීවා මේවා ධාතු වශයෙන් බලන්නේ කියලා. මේ ධාතු වශයෙන් බැලීම තුළින් අපට සත්‍ය සංඥාව ඉවත් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉන්න කාන්තාවක් දැකලා මට ඕනේ නම් ගැහණියක් කියලා හිතන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔය ගැහණි රූපවල ගැහණු නෑ.
පිරිමි රූප වල පිරිමි නැහැ ධාතු කොටස් හතරක් විතරයි තියෙන්නේ ඇත්තටම දකින්නකොට කිසිම වෙනසක් නැහැ. නමුත් අපේ සිත තුළ තියෙන සංඥාව නිසා මෙයා තරුණියක් මෙයා මහණියක් මෙයා ලක්ෂණ ආදී වශයෙන් අපි සංඥා අරගන්නවා. ඒ සංඥාව වැරදි නිසාම අපි ඊළඟට ඒ තුලින් සංස්කාර ජනිත කරගන්නවා. කුසල අකුසල සංස්කාර ජනිත කරගන්නවා. මෙන්න මේ වැරදි ක්‍රියාවලිය නිසා අපේ සංසාර ගමන එන්න දික්කෙනවා. මේ සංසාර ගමන කෙටි කරන්නට නිවන් මඟ ගමන් කරන්නට මේවා දකින්න ඕන. අවබෝධයකින් තොරව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයකින් තොරව පංචස්කන්ධයේ අවබෝධයකින් තොරව නිවන් ලබන්නට බෑ. එහෙම නිකන් එකපාරට ලැබෙන නිවනක් තියෙනවා නම් කලින් සංසාරේ මුදුට පළපොහුද්දක් තියෙන පාරමී ශක්තිය පිළිච්ච කෙනෙකුටයි ඒ සත්‍ය උද්දත වෙන්නේ. නැති කෙනෙක් මේවා ක්‍රමානුකූලව අවබෝධ කරගන්නට ඕන. එතකොට අපි දැන් කතාව 5ට 20ක් නිසා විනාඩි 20යි සාකච්ඡා කරන්නත් ඉලාවක් නැහැ. අපි රූප සමුදය රූපේ ඇති වෙන හේතුව දැන් කල්පනා කරලා බලමු. කෙටියෙන් දැන් කියන්නේ මේ බාහිර ලෝකයේ ඇති වෙන රූප අපට අවශ්‍ය නැහැ. මේ පංචස්කන්ධ සංඛ්‍යාත මේ මම මගේ කියන රූප කොට ඇති වෙන හේතුව. රූප ඇති වෙන හේතු මේ පවතින රූප ඇති වෙන හේතු හතරක් තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. ඒ කියන්නේ දැන් ඉපදිච්ච රූපයක් පවතීගෙන යන්නට කර්ම ශක්තියක් අවශ්‍යයි. ඒ අස්කන්නාස ආදී ඉන්ද්‍රයන් කෙලින්ම කර්මජ රූපයි. කර්මයෙන්ම හටගත්. ඊළඟට සිතිනුත් මේ රූප හට ගන්නවා. අපේ සිත තරහ ගිය ගමන්ම මූණ මල් වීම කල් වෙනවා, විකෘති වෙනවා. දන්නවනේ එතකොට ස්වરૂපේ ප්‍රබෝධයක් ඇති වෙච්ච ගමන්ම සතුටක් ඇති වෙච්ච ගමන්ම සිත මූණ හිතන් සුළුමැලි වෙනවා, හොඳ මුද්දු වෙනවා. ඒ කියන්නේ සිතිනුත් රූප හට ගන්නවා. ඊළඟට සීත උෂ්ණ කියන ඍතු වලින් රූප හට ගන්නවා. ප්‍රධාන එක ආහාර වලින් රූප හට ගන්නවා. මේ දැන් පවත්නා රූප කොටස් හතර. එතකොට මේ ප්‍රතිසන්දිය ගෙන දෙන්නට අර බාහිර වූ මවගේ සහ පියාගේ ධාතු කොටස් මම කියා ගනිමින් එතන එල්ලිලා ප්‍රතිසන්දි විඥානයක් ගෙන දීම නිසායි මේ රූප කොට නැවත ඇති වී යන්නේ සංසාරේ පුරා ගමන් කරන්නේ. ඒක ඇති වෙන හේතුවක් තියෙනවා. එතන පටිච්ච සමුප්පාදයේ අනිත් පැත්තට කරකවලා අපිට බලන්න සිදු වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? අන්න එනවා අවිද්‍යා, සංඛාර, උපාදාන, සංඥා, භව. මේවා අපි පසුව පටිච්ච සමුප්පාදයේ විස්තර කරනකොට විස්තර කරන්නම් පොයි දවසේ. අද අපිට වේලාව නැහැ. මොකද අවිද්‍යා නිරෝධයක් නැතුව අපිට මේ සංස්කාරයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා නිවන අත්දකින්න බෑ සත්‍යප්‍රකාරයෙන්ම. ඒක නිසා මේවා ගැන පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්නට ඕන. එතකොට ඒ රූප සමුදය කිචින් ඊළඟට අපි රූප සමුදය කිව්වනම් ඇති වෙන හේතුව කිව්වනම් රූප නිරෝධයක් ගැන කතා කරන්න ඕනේ. රූපේ නැති වෙන්නේ. ඉතින් කාටත් තේරෙන පොඩි කතාවක් කියලා ඒක නතර කරන්නම්. එක්තරා භික්ෂුවක් කියා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විද්‍ය සම්පන්නයි. අහසට එහෙම යන්න පුළුවන් සිද්ධි. මේකට කියන්නේ ධාතු පරිවේශක භික්ෂුව කියලා සූත්‍රයේ සඳහන් වෙන එකක් මම මේ කතා කරන්නේ. මේ භික්ෂුවට ඕනෑ එකම තිබුණා මේ පඨවි ආපෝ තේජෝ වායු කොහෙද නැති වෙන්නේ කොතනද නැති වෙන්නේ කියලා බලන්න. මම මේ රූප නිරෝධය ගැන කතා කරන්නේ. මේ ආගිය ප්‍රධාන දිව්‍ය ලෝකෙට චාතුම්මා අපි නම් ඕක දන්නේ නැහැ. ඊළඟ දිව්‍ය ලෝකෙට යන්න. ඊළඟ එකට ගියා. ඒගොල්ලෝ කිව්වා අපි නම් මේකට දන්නේ නැහැ. තුන්වෙනි එකට යන්න. ඕමෝම 4 5 6 වෙනි දිව්‍ය ලෝකෙට ගියා. පරිනිම්මිත වසවත්ටි. ඉතින් ඊට පස්සේ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ 15ම තියෙන බ්‍රහ්ම ලෝකයේ අය නම් දන්නවා ඇතිව. එහාට ගියා. ඒගොල්ලෝ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම සූරිතේට යන්නේ දෙවෙනි බ්‍රහ්ම ලෝකෙ. තුන්වෙනි එකට ගියා මහා බ්‍රහ්මයා ගාවට. එතෙන්දී ගිහිල්ලා කිව්වා උ නියම තැනට තමයි ඔබ ආවේ. අපි තමයි මේ ලෝකයේ වසවත්ති වශයෙන් පාලනය කරන ලෝක පාලක ලෝක මාමක එක්කෙනා මමයි කියලා මහා පුරුෂාර මන්දිරුවා. මේ භික්ෂුව ඇහුවා මේ මම ඕව අහන්න නෙවෙයි ආවේ. මේ රූප පඨවි ආපෝ තේජෝ නැති වෙන තැන යන්න ආවේ. දෙපාරක් තුන් පාරක්ම අර විදිහටම පුරුෂාරන් දෙදුවට පස්සේ මේ බක්මියා කිව්වා ඕක බුදුහාමුදුරන්ගෙන් අහන්න තිබුණේ මොකෝ මේ භික්ෂුව ආපහු බුදුහාමුදුරුවෝ ගාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අර නැවක යනකොට මේ භික්ෂුව මිනිසු පතෙක් කුරුල්ලෙක් ඇති කරනවා උඩට දානවා ගොඩබිමක් තියෙනවා නම් ඌ ගොඩබිම දිහා බලාගෙන ඉගිලෙනවා නැත්නම් ආපහු කුඹේටම වහනවා. ඒ වගේ උඹත් මේ රට වටේ ලෝක වටේ රවුම් ගහලා මෙතනම ආව නේද? උඹේ ප්‍රශ්නයක් වැරදි. රූපේ නැති වෙන තැන නෙවෙයි රූපේ නොපිහිටෙන තැන මොකද්ද කියලායි අහන්න ඕන. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යත් ආපෝච තේජෝච වායෝ පඨවින ගහදති විඥානස්ස නිරෝධේන එත්තේතේ උපරුජ්ජති. එතනදී බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගැඹුරුම ධර්මයක්. මේ රූප නොපිහිටන තැන පඨවි ආපෝ ධාතු නොපිහිටන තැන රූප නිරෝධය මොකද්ද? මේවා විස්තර කරන්න වෙලාවක් නැහැ. විඥානස්ස නිරෝධේන රහත්තුන් වහන්සේගේ චුති චිත්තයෙන් මෙන්න මේ රූප නොපිහිටන තැනක් විස්තර වෙනවා. රූප නිරෝධය අන්නේදාටයි. එතකොට දැන් පහට කාලයි අපි නවත්තන්නට ඕන. අපි පසුව මේක ගැන තව ටිකක් විස්තර කතා කරමු.